නමෝ බුද්දාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරියේ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ සුමුදු නිවස මැඩිල්ල පාර ගිනිගත්තේන ලිපිනේ පදිංචි ගමගේ චන්ද්‍රදාස සහ එල්ගේවත් ස්ටිලා යන දෙපළ විසින් ඒ නම් සඳහන් කළ දෙපළකී දෙසැම්බර් මාසට යෙදෙන උපන්දිනය නිමිත්තෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායුෂ පැතිය මුල් කරගෙන තමයි පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා ද්වේමානි භික්ඛවේ රතනානි කතමානි ද්වේ ආමිස රතනංච ධම්ම රතනංච ඉමානිකෝ භික්ඛවේ දේ රතනානි ඒතදග්ගම් භික්ඛවේ ඉමේසන් දින්නම් රතනානං යදිදන් ධම්ම රතනන්ති. පින්වත් මහණෙනි, මාණික්‍ය දෙකක් තියෙනවා. රත්න දෙකක් තියෙනවා. මණික් වර්ග. කුමක්ද ඒ දෙක? මොනවද? ආමිස මාණික්‍ය. අනිත් එක තමයි තථාගත ශ්‍රී සද්ධර්මයේ නම් වූ මාණික්‍ය රත්නය. පින්වත් මහණෙනි, මාණික්‍ය රත්න දෙක අතුරින් යම් ධර්ම මාණික්‍යයක් ඇද්ද? මෙන්න මේ මාණික්‍ය අග්‍රවන්නේය. හරි ආශ්චර්යයි පින්වත්නි. එතකොට අපිට මේ ලෝකේ ආමිස මාණික්‍යයෙන් දෙව් මිනිස් ලෝකයාව සතුටු කරවන්න පුළුවන්. දැන් ගෙවල් දොරවල් යාන වාහන කියන වටින දේවල් නේ මිනිස්සුන්ට ඉතින් සාමාන්‍ය. ඕන කෙනෙකුට යම් ප්‍රමාණයකට වටිනවා. සීතලෙන්, අවුවෙන්, වැස්සෙන්, පින්නින් මේ වගේ වැළකීලා ඉන්න, ඒ වගේ පීඩා අඩු කරගන්න. එතකොට මේ ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි මිල මුදල් ධනය මේවා ආමිස මාණික්‍ය. සමහරලාට අපි හිතමුකෝ කෙනෙකුට ලස්සන බිරිඳක්, ලස්සන සැමියෙක්, ගුණවත් දරුවෝ. එතන මේවා මාණික්‍ය. මේවට කියනවා ආමිස මාණික්‍ය. හැබැයි මාණික්‍යයෙන් කරන්නේ කුමක්ද පින්වත්නි? සැපේ සතුට ගෙනත් දෙන එක. මාණික්‍යයෙන් කරන්නේ. ඒතර ආමිස මාණික්‍යේනුත් සැපේ සතුට ගෙනත් දෙනවා. ධර්මයේ කියන්නේත් මාණික්‍යයක්. ශ්‍රද්ධාව කියලා කියන්නේ පින්වත්නි මාණික්‍යයක්. හිත තුළ අකුසල් දුරු කළ කුසල් උපද්දන වීරිය කියලා කියන්නේ හිතක් තුළ උපද්දන මාණික්‍යයක්. ධර්ම මාණික්‍යයක්. සීල සම්පත්තියේ පිහිටා වාසය කරනවා කියන්නේ මාණික්‍යයක්, ධර්ම මාණික්‍යයක්. අකුසලයේ බැහැර කළා කුසල් වැඩෙන දෙයකට හිත පිහිටුවාගෙන වාසය කරනවා කියන්නේ මාණික්‍යයක්. ඒ හැකියාව මාණික්‍යයක්. නීවරණයන්ගෙන් හිත බැහැර කළා හිත දමනය කරනවා, සංසිඳවනවා කියන කාරණේ ගුණය මාණික්‍යයක්. ධර්ම ශ්‍රවණය කරමින් අනිත්‍ය පිළිබඳ, දුක පිළිබඳ, අනාත්ම ස්වභාවය පිළිබඳ තමන්ගේ හිත තුළ තේරුම් ගැනීමක් ඇති කරගෙන ඒ ඔස්සේ කල්පනාවක් උපද්දන එකට කියන ප්‍රඥාව. ඒ අන්නේ උපදින ස්වභාවයත් මාණික්‍යයක්.
එහෙනම් ආමිස මාණික්කයයි ධර්ම මාණික්කය හඳුනා ගන්න. හැබැයි පින්වත්නි ආමිස මාණික්කයෙන් අපිට සුව පහසුව ලබා දෙන්නේ මේ ජීවිතේ විතරයි. මේ ජීවිතින් ඉවරයි. ඉඩම් ගත්ත කියලා හිතන්නකෝ ඉඩමින් දැන් මේ ජීවිතේ අපි ඉඩම් මේ මහමෝද සීමා කරපු මහ පොළොවම මිලට ගත්ත කියන්නකෝ. පරලොවට යනකොට ඒකෙන් ලබන සුව පහසු ඉවරයි. ගෙවල් දොරවල් හදාගත්ත කියලා හිතන්න. අපි මේ රටෙත් ගෙවල් දොරවල් හදලා නුවරඑළියෙත් හදලා අපි ඇමරිකාවෙත් හදලා ඕස්ට්‍රේලියාවෙත් හදලා අපි ඉන්නවා. හැබැයි ඒකෙන් තියෙන සුව පහසු මේ ජීවිතෙන් ඉවරයි. ඊළඟට බලන්න ඔය වගේ අපි ධනෙ සල්ලි හම්බ කරන මේ ජීවිතෙන් ඉවරයි. දුවදරු මේ ජීවිතෙන් ඉවරයි. යාන වාහන මේ ජීවිතෙන් ඉවරයි. ඒ විතරක් නෙවෙයි. ඒ දේවල් හේතු කරගෙන සුගතියට යන්න බෑ. ඒ දේවල් හේතු කරගෙන සුගතියට යන්න බෑ. ඒතර බලන්න ඒ දේවල් හේතු කරගෙන ජරාවෙන් නිදහස් වෙන්න බෑ. ව්‍යාධි දුකින් නිදහස් වෙන්න බෑ. මරණ දුකින් නිදහස් වෙන්න බෑ. අපේ ජීවිතේට ප්‍රශ්න ගොඩක් ආවට පස්සේ ප්‍රශ්න ඉඩම් කඩම් යාන වාහන දිහා බැලුවා බලාගෙන හිටියා කියලා සිහි කළා කියලා ඒ දුක නැති වෙන්නේ. දුක නැති වෙන්නේ. හැබැයි යම් කෙනෙක් ශ්‍රද්ධාව නම් වූ ධර්ම මාණික්කය පැද්දුවොත් ධර්ම මාණික්කය පැද්දුවොත් ඒ ධර්ම මාණික්කයෙන් සසර පුරා සුවපත් වූ ජීවිතයක් ගෙනත් දෙනවා. සීලය නම් වූ ධර්ම මාණික්කයෙන් බලවත් වූ සුවපත් වූ ජීවිතයක් ගෙනත් දෙනවා. සිහිය නම් වූ ධර්ම මාණික්කය ඔබ සුගතියටම ගෙනියනවා. සමාධිය නම් වූ ප්‍රඥාව නම් වූ ධර්ම මාණික්කය ඔබ සුගතියේම තියලා තියන්නේ. සුවපත් වූ ජීවිතයකටම කැඳගෙන යන්නේ. දුකකට කැඳගෙන යන්නේ. ටික ටික මොකද වෙන්නේ මේ මාණික්කය ටික ඇතුන් තමන්ගේ ජීවිතේ ඉපදුනාට පස්සේ සතරපා දුක සදාටම නැති වෙන පටන් ගන්නවා. ව්‍යාධි දුක, ශෝක, පරිදේව දුක් දුම්නස්, ප්‍රියංගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග මේ එකතු වී ඇති වෙන දුක මේ සියලු දුක් දුම්නස් දුරු කරවන්න පටන් ගන්නවා. සසර ගමන නිදහස් වෙනවා. ඒ මාණික්‍ය ධර්ම මාණික්‍යයි. ධර්ම දානෙ දෙන පිරිසට මේ අග්‍ර වූ මාණික්‍ය රත්නය කෙනුයි දෙව් මිනිස් ලෝකයට උපකාර කරන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් තුලින් පිරුණු මේ මහා සසර දුකින් එතෙර කරවන ධර්ම මාණික්‍යය ඔබ ලෝකෙට දන් දෙන්නේ. දායාද කරන්නේ. ධර්ම මාණික්‍ය අග්‍ර වූ මාණික්‍යයකින් දෙව් මිනිස් ලෝකයා සතුටු කරපු කෙනා අග්‍ර වූ මණිකක හිමිකරුවෙක් වෙනවා. අග්‍ර මණිකක හිමිකරුවෙක් වෙනවා. අග්‍ර වූ දේවල් වල හිමිකරුවෙක් වෙනවා. අග්‍ර දේ දන් දෙන කෙනා අග්‍ර වූ දේවල් වල හිමිකරුවෙක් වෙනවා. ධර්ම දානයක ආශ්චර්යය. ඒ නිසා මේ ධර්ම දාන දෙන පිරිස එහෙනම් මේ පිනෙන් තමන්ට මොකද ලැබෙන්නේ? අග්‍ර දේවල් වල හිමිකරුවෙක් කරනවා කවදා හරි. ඒ ගැන නිස්සක බවට පත් වෙලා ඉන්න. සතුරු සිතින් ඉන්න. පිනාගේ සිතින් ඉන්න. අග්‍ර දේවල් වල හිමිකරුවෙක් වෙන්න ආස නම් මෙන්න රැස් කරගන්න පින. පින්වත් එතකොට මේ දිනවල විශේෂයෙන් අපි කතා කරමින් හිටියේ සියල්ල දන්නා සියල්ල දකින බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයන්ගේ නානා ස්වභාවයන් පිළිබඳ අවබෝධ කළා. මේ සත්‍යයන්ගේ නානා ස්වභාවයන් අවබෝධ කරපු ශාස්ත්‍රුන් වහන්සේ එතන මේ දෙව් මිනිස් ලෝකයාට මේ පිළිබඳ දේශනා කළා. ආන්ගේ විස්තර තමයි අපි ශ්‍රවණය කරමින් හිටියේ. එතන බුදුරජාණන් වහන්සේගේ විශ්මිත අවබෝධය පිළිබඳව මුලින්ම ඔබ නමස්කාර කරමින් පහන් සිත් උපදවා ගන්න පළවෙනි කාරණේ.
මිතරම් විශ්මිත ගම්බීර ආශ්චර්ය අවබෝධයක් දිව්‍යයන් සහිත මරුන් සහිත බමුණු සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාව වෙත ලෝකයේ කිසි කෙනෙකුට උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේට පමණයි අවබෝධය තියෙන්නේ. පින්වත්නි, හරි ආශ්චර්යයි. ඒ නිසා පුද්ගලයන් ගත්තොත් එimhe සියලු පුද්ගලයන් අතර අග්‍ර බවට පත් වෙනවා. ඒ අග්‍ර වූ පරිපූර්ණ වූ අවබෝධය යුතු ශාස්ත්‍රඥ වහන්සේ. ඉතින් අපි ඊයේ දිනේ කතා කළා විශේෂයෙන් පින්වත් කන්දරක සූත්‍රය අසුරු කරගෙන පුද්ගලයෝ 4 දෙනෙක් ගැන. ඒතර මේ සූත්‍රයේදී කියවුණා කුමද්ද මේ පෙස්ස කියන කෙනත් එතුම් පුහුණු කරන කෙනාගේ පුත්‍රයා වන පෙස්ස. ඒ වගේම කන්දරක කියන තාපසයා බුදුරජාණන් වහන්සේ ගාවට ආවා. ආවට පස්සේ එතන පුංචි ලස්සන කතා බහක් වෙලා බුදුරජාණන් දේශනා කළා මේ පෙස්සට පුද්ගලයෝ 4 දෙනෙක් ගැන. ඒතර 4 දෙනා ගැන ඊ අපි කෙටියෙන් විස්තර කළා. ඒතර කෙටියෙන් විස්තර කරද්දිත් මේ පෙස්ස හරි ඥානවන්තයි. බුදුරජාණන් වහන්සේ ඒතර දේශනා කළා මේ සමහර අය ඉන්නෝ මේ ලෝකේ තමාම පීඩාවට පත් කරගන්නවා. තමාම පීඩාවට පත් කරගන්න ප්‍රතිපදාවෙන් යුක්තයි. ඒ වගේම අනුන්ම පීඩාවට පත් කරන අය ඉන්නවා. අනුන් පීඩාවට පත් කරන ප්‍රතිපදාවෙන් යුක්තයි. තමන්මත් පීඩාවට පත් කරගෙන අනුන්මත් පීඩාවට පත් කරගෙන මේ ප්‍රතිපදාවෙන් යුක්තව වාසය කරන අයත් ඉන්නවා. ඒ වගේම තමයි කිව්වා තමාම පීඩාවට පත් කර ගැනීම නැතුව අනුනුත් පීඩාවට පත් නොකරගෙන ඒ තමනුත් අනුනුත් පීඩාවට පත් නොකරන වැඩ පිළිවෙලක් තුළ වාසය කරන නිවී යන සිහිල් වී යන අය මේ ලෝකේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේ කීට කාරණා 4 කිටියෙන් කිව්වට පස්සේ ඔබ මේ වඩාත් සිත් ගන්න කවුද කියලා. ඊට පස්සේ කෝ ස්වාමීනි මින් තමන් පීඩාවට පත් කරනව නම් අනුන් පීඩාවට පත් කරනව නම් තමනුත් අනුනුත් පීඩාවට පත් කරනවා නම් ඒ වැඩ පිළිවෙලත් ඉන්නව නම් මම පුද්ගලයා ගැන පහදින්නේ නැහැ. කොහොමද මේ ඕනම කෙනෙක් සැප කැමති දුක අකමැති. සැප කැමතිව ඉඳගෙන දුක අකමැත්තෙන් ඉඳගෙන තමන් පීඩාවට පත් කරගන්නව නම් අනුනුත් පීඩාවට පත් කරනවා නම් තමන් අනුන් පීඩාවට පත් කරනවා නම් ඒ වැඩ පිළිවෙල ඉන්නව නම් මම කෙනා ගැන පහදින්නේ නැහැ කිව්වා. නමුත් ස්වාමීනි යම් කිසි කෙනෙක් තමන් පීඩාවට පත් කරගන්න නැත්නම් අනුන් පීඩාවට පත් කරන්නෙත් නැත්නම් ඇත්තටම ඔහු තමන් පීඩාව තමන් සැප කැමති දුක අකමැති ඒ කෙනාම කො පීඩාවට පත් කරගන්නේ නැත්තේ. සැප කැමති දුක අකමැති අනිත් සත්වය තමයි පීඩාවට පත් කරන්නේ. ඒ නිසා මම ඒ කෙනා ගැන පහදනවා කිව්වා. බුදුරජාණන් දේශනා කළා. ඊට පස්සේ පෙස්ස එහෙම කියලා නැගිටලා ගියා යන්න. බුදුරජාණන් වහන්සේ පෙස්ස ගැන වදාලා පින්වත් මහණේ හරි පුදුමයි. මේ පෙස්ස හරි ඥානවන්තයි. තවසුළු වෙලාවක් හිටියනම් මෙතන නැගිටින්නේ මගපර ලබලා කිව්වා. මම මේ කට්ටිය විස්තර කරනකන් හිටියන. නමුත් මේ කරුණේ පොඩි කාරණා ටිකින් උනත් පෙස්ස මහා යහපතක් කරගෙනයි කිව්ව නැගිටලා ගියේ. කෙනෙක්ගේ ප්‍රඥා ලෝකේ අවදි වෙනු භාග්‍යතුන් වහන්සේ දැක්කා. ඒක කිව්ව මහා යහපතක් කරගෙන ගියේ කියලා. තව ටිකක් කියලා හිටියනම් මාර්ගඵලයක්ම ලබනවා. කියන්නේ අනිවාර්ය සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. නමුත් මම හිතන්නේ මේ මට්ටමට පත් වෙන්න වෙන සමහරවිට සද්ධානුසාරී ධම්මානුසාරී බවට සුළු කරුණු ඉදිරියගේ ප්‍රඥා ලෝකයේ විවර වෙන්නේ නැති. ඊට පස්සේ එතන හිටපු සංඝයා ආරාධනා කළා භාග්‍යතුන් වහන්සේ මේයට කාලයයි සුගතයන් වහන්සේ මේ ඊට කාලයයි භාග්‍යතුන් වහන්සේ මේ පුද්ගලයන් 4 දෙනා පිළිබඳව විස්තර වශයෙන් යම් විග්‍රහයක් වදාරනසේක්ද ඒ බුදුරජාණන් වහන්සේගේ අසා භික්ෂුන් වහන්සේලා අනේ ස්වාමීන් දරා ගනීවි. ඒතර පිස්ස මහා යහපතක් කරගන්නව නම් සංඝයා හිතුවේ නම් අපිටත් මහා යහපතක් වෙන්න මේ ප්‍රතිපදාව හේතු වෙනවා. මේ ටික දැනගන්න ඕන. මොකද මේ වෙනකොට මේ ප්‍රතිපදා විශේෂයෙන් පළවෙනි 3 තමයි දඹදිව් තලය පුරාම විමුක්තියක් පිණිස සසර දුකින් ඈතර වීම පිණිස මේ පළවෙනි ප්‍රතිපදා 3 තමයි පින්වත්නි
බැසගෙන හිටියේ. බැසගෙන හිටියේ. මේ ජීවිතයේ සුවය පිණිස සමහර කට්ටිය ප්‍රතිපදාවේ බැසගෙන හිටිය, පරලොව සුවය පිණිස බැසගෙන හිටිය, විමුක්තිය පිණිස මෙන්න මේ ප්‍රතිපදා තුනක බැසගෙන හිටියේ. අන්තිම ප්‍රතිපදාව ඉවර වෙන්නේ තථාගත සම්මා සම්බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ පින්වත්නි. එතකම් මේ දෙව් මිනිස් ලෝකයා අඳුරේ ඉන්නේ. එහෙනම් මේ අඳුර ලෝකෙට එළිය කවුද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වත්නි. හරි ආශ්චර්යයි. අඳුර ලෝක එළිය කළේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි. බුදුරජාණන් දේශනා කළා එන පින්වත් මහණනි ඔන්න මම ඔබට විස්තර කර දෙන හොඳට අහගන්න කිව්වා. පින්වත් මහණනි තමාම පීඩාවට පත් කරන්නා වූ තමාම පීඩාවට පත් කරගන්නා වැඩපිළිවෙලේ සිටිනා පුද්ගලයා කවුරුද? පින්වත් මහණනි මේලා එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. ඔහු අත්තල සිරිත් ඇති නිර්වත් කෙනෙක්. සිරිත් පිරිත් කියන්නේ අතහැරලා ඉන්නේ. නිර්වස්ත්‍රයි. එතකොට මේ ලැජ්ජැත්තෙන්වත් වහගෙන ඉන්න තරම් එයාගේ ඒ සිරිත එයාට නෑ. ඒකත් අතහැරලා ඉන්නවා විමුක්තියක් ලැබෙයි කියලා. ආචාර ධර්ම නෑ. අතින් ආහාරගෙන අතලෙව කන කෙනෙක්. ගයක් ගන්න ගිහලා අතට ගන්න. අද මේ මිනිස්සුන්ට මේ කට්ටිය හිටියේ නම් පින්වත්නි කරේ තියන් ඉඳී. අම්මෝ අල්පේච්ච බව. එච්චර මේ සමහර ලංකාවේ හරීම මෝඩයි. දැන් මේ දවස් ටිකීම අපි පුද්ගල ස්වභාවයන් ගැන කතා කළා. ඒතර බලන්න සම්මා සම්බුදු කෙනෙක් අපිට නොසිටින්නේ පුද්ගල ස්වභාවයන් ගැන කතා කරද්දී අපිට හොඳට තේරුණා. ඔබට මතක ඇති වලාකුළු උපමා කරගෙන, අඹ උපමා කරගෙන, එතකොට විවිධ ඊළඟට අර උදකර හද සූත්‍රයේ මේ විල උපමා කරගෙන විවිධ පුද්ගලයෝ අපි සෑම තැනකම රැවටිලා මෝඩ වෙන පිරිසක් අපි. එහෙම ලෝකෙට බුදු කෙනෙක් මේ පුද්ගලයෝ ගැන විස්තර කරලා දෙනකන් අපි මේ පුද්ගලයෝ උතුම් කියලා සලකගෙන හිටියේ. ඒතර මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ අපි අවබෝධය නැවත ශ්‍රවණය කරද්දී තමයි අපිට තේරෙන්නේ අම්මෝ අපට රැකවරණය තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයෙන්මයි කියන තැනට එන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ස්වාක්කාත සන්දිට්ඨික අකාලික දහමින් ඇරෙන්නට අනිත් අයගේ පුද්ගලික අත්දැකීම් වලින් අපට කිසි පළක් නැත කියන තැනට එන්න පුළුවන්. අන්නේ නිෂ්ඨාවට මේ ධර්මයෙන් අපිට එන්න පුළුවන් පින්වත්. අන්නේ නිෂ්ඨාවට මේ ධර්මයෙන් අපිට අන්න එතෙන්ට එන්න පුළුවන්කම තිබ්බොත් ඔබේ මේ ධර්ම ශ්‍රවණය කිරීමේ ප්‍රධාන අරමුණ ඒක පින්වත්නි. මොකද්ද? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයෙන් බැහැර අවබෝධකින් අපට පිළිසරණක් නියම රැකවරණයක් නැත කියන අදහස මේ හිතේ පළපදියම් වෙන්න ඕන. ඔබ සසරදිත් හොයන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විතරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ස්වාක්කාත සන්දිට්ඨික අකාලික දහමින් බැහැර වෙන දහමකින් අපට නිෂ්ඨාවට පත් කරන රැකවරණයක් ආරක්ෂාවක් පිළිසරණක් සරණක් අපට නැත කියන අදහස මේ බණ අහහා හිතේ උපදව ගන්න මහන්සි ගන්න. පිරිසිදු ධර්මයේ ශ්‍රවණය කිරීමේ මූලික අරමුණ ඕක තමයි. ධර්ම ශ්‍රවණය කරලා අපි ගන්න ප්‍රධානම අරමුණ මේක පින්වත් ධර්ම ශ්‍රවණය කිරීමේ. මේ පිරිසිදු බුද්ධ දේශනා ශ්‍රවණය කළා මේක තමයි උපදව ගන්න පළවෙනි කාරණේ. මෙතෙන්ට එන්න ඕන අපි. ධර්ම ශ්‍රවණය කළා මෙන්න මෙතෙන්ට එන්න. රැකවරණේ තියෙනවා. ජීවිත කාලයෙන් බණහලා මෙතෙන්ට එන්න. රැකවරණයක් තියෙනවා. ඔය දෙක හදාගත්ත කියන්නේ හරි. මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් බැහැර අවබෝධයකින් අපට පිළිසරණක් සැබෑ ආරක්ෂාවක් සැබෑ රැකවරණයක් නැත කියන තැනට එන්න. ඒ ස්වාක්කාත සන්දිට්ඨික අකාලික දහමින් බැහැර වෙන පුද්ගලික කිසි මතවාදයකින් අත්දැකීමකින්
අපට ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් කරවල දෙන රැකවරණයක් සකස් කළ දෙන්නේ නැත කියන තැනට එන්න ඕන. අන්න ධර්ම ශ්‍රවණයෙන් අපි යම් දෙයක් කරගත යුතු නම් මෙන්න මේ දේ තමයි කරගන්න ඕන පින්වත්. ඔය අදහස් පිරිසිදු වෙන්න ඕන. දේශනා කළා ඔහු අත්තල සිරිත් ඇති නිරුවත් කෙනෙක් අතින් ආහාරගෙන ලෙව කන කෙනෙක්. ඔහු ස්වාමීනි වඩින්න කියා දෙන්නේ නැහැ. පිළිගන්නේ නැහැ ඒව. අද නම් පහදිනවා මේවට. ස්වාමීනි සිටින්න කියා දෙන්නේ නැහැ. අද පහදිනවා මේවට. එදත් පැහැදිච්ච කට්ටිය හිටිය. අම්මෝ අල්පෙච්ච බව. ඒ ගොංකම් වලට අපි යන්නෙම ධර්මයෙන් අපිට නැති නිසා. තමා උදෙසා ගෙන දානයක් ගෙනන පිළිගත්තේ නැත්නම් අම්මෝ සාදු කියයි අපි නම් අදනා. එහෙම කට්ටිය ඉන්නවා කියනවා. ඒ කියන්නේ කවුද මේ? තමාව පීඩාවට පත් කරගන්න ප්‍රතිපදාවේ කට්ටිය. තමන් ගාවට ගෙනත් දුන්නත් වළඳන්නේ. තමා උදෙසා පිසූ දානි පිළිගන්නේ නැහැ කියනවා. බඳුනේ උඩ කොටසින් දෙන දානි පිළිගන්නේ නැහැ කියනවා. අද නම් පහදින කාරණා මේ ඔක්කොම. ඒකයි දැන් මේ කිව්වේ මේ කාරණා ටික තේරුම් ගත්තොත් එහෙනම් මහා යහපතක් වෙනවා කිව්වේ ඒකයි. මොකද ඒ කාලේ මේ ප්‍රතිපදා තුන තමයි හිටියේ. ලෝකයා සම්පූර්ණ දඹදිව තලයේ පුරා පැහැදිච්ච පිරිස හිටියේ මේ කරුණු ටිකේ. එලිපත්තේ සිට දෙන දානි පිළිගන්නේ. ඉදි කඩුල්ල ළඟ සිට දෙන දානි පිළිගන්නේ. මොහොල් ගස් අතර සිට දෙන දානි පිළිගන්නේ. දෙදෙනෙක් අනුභව කර සිටිද්දී එක්කෙනෙක් දෙන නැගිට දෙන දානි පිළිගන්නේ. ගැබිනිය විසින් දෙන දානි පිළිගන්නේ. කිරිපොවන්නේ විසින් දෙන දානි පිළිගන්නේ. පුරුෂයන් අතරට ගිය තැනැත්තිය විසින් දෙන දානි පිළිගන්නේ. බාහනතකොට අද මේ අද සමහර අයගේ මේ තියෙනවා වෙනත්. නම්ගොත් පවසා දෙන දම් පිළිගන්නේ. සුනකේ පැවිණ සිටී විටදී ඌට නොදී දෙන දානි පිළිගන්නේ. දැන් අපි ඕක දකින්නට මොකද හිතන්නේ අම්මෝ එක්ක වල්පීච්ච බව කියලා හිතයි අම්මෝ එක්ක මහා කරුණාව කියලා හිතයි. කොහෙන් හරි ගොන් සිතවිල්ලක් ඇති කරගන්නෝ මේ වගේ මෝඩ සිද්ධියකින්. එච්චරයි. ධර්මය අතහරිනවා හැමතිස්සෙම. මේ ගොඩාක් අය අද ගත්තොත් එහෙනම් බෞද්ධ කියා ගන්න ගොඩක් අය මෙන්න මේ වගේ තමන්ට පුද්ගලිකව තමන්ගේ හිත සතුටු කරවන මෝඩකම් වලින් යට වෙලා ඉන්නේ. දෘෂ්ටි වලින් යට වෙලා ඉන්නේ. ඒ නිසා තමයි ස්වාක්කාත සම්දිට්ඨි අකාලික පරම ගම්බීර ධර්මය එනෝ පහදින්නේ. තමන්ගේ මේ වගේ පුංචි දෙයක් ඇති කරගෙන මහා ගුණයක් කියලා නිකන් හුවා දක්වගෙන අනිත් අයටත් ගරහ ස්වාක්කාත සම්දිට්ඨි අකාලික දහම මේ පැත්තකට විසි කළා ඉන්නවා. නම්ගොත් පවසා දෙන දම් පිළිගන්නේ. සුනකේ පැමිණ සිටියේදී ඌට නොදී දෙන දම් පිළිගන්නේ. මැස්සම් පොදි පොදි ගැහි සිට තැනදී දෙන දානි පිළිගන්නේ. මාළු මස් සුරාමීරය සෝවීරක පානි පිළිගන්නේ. ඔහු එක ගෙදරකින් භික්ෂාව ලබා දෙන එක බත් පිඩකින් යැපෙනවා. ඔන්න ඒ කාලේ කට්ටිය පුරුදු කරපුවා. ගෙවල් දෙකකින් ලැබෙන දෙයක් විතරයි වල එක බත් පිඩවල් දෙකක් ලැබුණා නම් එච්චරයි. පිළිගන්නේ. ගෙවල් 7කින් ලැබෙන බත් පිඩු 7කින් ජීවත් වෙනවා. අනිත් ඒවා පිළිගන්නේ. ඊළඟට කියනවා දවසකට වරක් විතරක් ගන්නවා. දෙදවසකට වරක් දානි වලදලා පාඩුවේ ඉන්නවා. සමහර අය 7 දවසකට වරක් කැම ටිකක් අරගෙන පාඩුවේ ඉන්නවා. ওই විදිහට බාහිර පුංචි දෙයකට පැහැදිලා ගම්බීර ධර්මයක් අතහරිනවා. මේ සමහර අයගේ ගත්තොත් එහෙම ජීවිත කාලෙම ඔය වගේ බාහිර පුංචි දෙයකට පැහැදිලා හරි අපි අපේ යහපත සලසගෙන තියෙන්නේ කියලා හැමතිස්සෙම ධර්මයේ ඇසීම ප්‍රතික්ෂේප කරනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ පින්වත්. ඒතර මේ වගේ දේවල් වලට මම මේ කියන්නේ අපි හිතමුකෝ මේ වගේ දේවල්කට පැහැදිලා අපි දම් පෙන් දීලා මොන හරි කරගෙන ගියා කියලා. අපි දාන දෙන එක නතර කරන්න කියලා අපි කියන්නේ සිව්පස්සේ දෙන එක. නමුත් ඒ කරුණින්ම ඒකට විතරක් කොටු වෙලා ඉඳලා අපි ධර්ම ශ්‍රවණය එයාගේ අවබෝධෙත් අපි මේ සරණ කරගන්න ගත්තොත් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය බැහැර කරගන්න ගත්තොත් මොහු මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයක්ද? මොහුට ඇත්තටම බුදුරජාණන් වහන්සේ කියන පැහැදීමක් තියෙනවද? නැත්නම් මොහු පුද්ගලිකව ඇති කරගත්තු ගුණයක් තුල මෙයා කොටු වෙලා ඒකට මේක හුවා දක්වගෙන එයාගේ ගුණයට එයා පැහැදිලා ඒකේ කොටු වෙලා එයා ඉන්නවද? එහෙමත් තියෙනුනේ පින්වත්.
සමහර සිවුරු දාගත්තු අයත් ඉන්නවා. එයා පුංචි ගුණයක් අත් කර ගන්නවා. ඊට පස්සේ ඒ ගුණයට එයා කොටු වෙනවා. එයා කාමි ටිකක් අතහැරලා ඉන්න. ඊට පස්සේ ඒ ගුණයට එයා කොටු වෙනවා. ඊට පස්සේ ආයෙ එයා හිතන් ඉන්නේ එයා තරම් කෙරුමක් නෑ කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් කාමයන් ටිකක් අතහැරලා ඉන්නකොට ඉතින් යම් යම් සිතිවිලි පහළ වෙනවා, අදහස් පහළ වෙනවා, නිර්මාණශීලී අදහස් එනවා. ඊට පස්සේ මේක කියනකොට අර මෝඩ අදහස් වලටම පහදින ඕන්න ගිහි පිරිසකුත් සකස් වෙනවා. ආයෙ හෙල්ලිලි බොරු පින්වත්. ආයෙ ගිහිතේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් ඇති කරනවා කියන එක ලේසි නෑ ඊට පස්සේ. එයා හිතන් ඉන්නේ දැන් මම තමයි කෙනා කියලා. ඒතර එයත් ඇඳිලා ඉන්නේ. වටේ ඉන්න පිරිසත් ඇඳිලා ඉන්නේ. අර පොඩි දෙයින්ම බුදුරජාණන් වහන්සේගේ අවබෝධ ප්‍රතික්ෂේප කරනවා. සරණ නැති කරගන්නවා. මේ මෝඩකමට එන්න එපා පින්වත්නි. සරණ නැති වෙනවා. මේ මෝඩකමට ආවොත් මොකද වෙන්නේ? මේ මෝඩකමේ හිටියොත් සරණ නැති කරගන්නවා. එතෙන්ට එන්න එපා. ඔබ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ සරණ කරගන්න. මොහු මොනාල් පේච්ච ගුණේ පිහිටියත් ඔහුට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමක් තියද බලන්න. බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධය ගැන පැහැදීමක් තියෙනවා මොකද වෙන්නේ? ඔහු භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට පහදවන්නම මහන්සි ගන්නව ඇරෙන්න පුද්ගලික තමන්ගේ ගුණේ පිහිටා පුද්ගලික තමන්ට හිතන දේවල් කියා පුද්ගලිකත්වයට පහදවන කෙනෙක් නෙමෙයි ඔහු. ඔහු භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු කෙනෙක් නම්. ඒ වගේම ඔහු අමු කොළ වර්ග වළඳනවා. අද මෙහෙම හිටියේ නම් අද නිර්මාස ප්‍රශ්නෙට මිනිස්සු කොච්චර දපණි වැටලාද ඉන්න බලන්න. අමු කොළ වළඳනවා. බඩහමු වළඳනවා. ඌරු හැල් වළඳනවා. සම්තැම්බු කසට වළඳනවා. මැලියම් වර්ග වළඳනවා. සුණු සහල් වළඳනවා. බත් පෙන වළඳනවා. තලයට වළඳනවා. තන කොළ වළඳනවා. අද සාදු කියයි මෝඩ මිනිස්සු ටික තන කොළ වළඳනවා. ගොම වළඳනවා. ගස්වල මුල් වළඳනවා. ගෙඩි වළඳනවා. ගස්වලින් වැටුණු ගෙඩි වළඳනවා. ඒතකොට ඒක නේ වළඳන්නේ වැටෙනව විතරයි. මේ වගේ එක එක දේවල් වලට කොටු වෙලා ඉන්නවා. ඒතකොට එයා පුරුදු කරන්නේ ඒක විතරයි. සමහර අය මේකෙන් කීපයක්. ඒ කාලේ හිටපු අය. ඒතකොට ඒ කාලේ ගොඩාක් මිනිස්සු ඉතින් මේකට තමයි පැහැදිලා හිටියේ භාග්‍යතුන් වහන්සේ පහළලා මේ ධර්ම දේශනා කරනකම්. මේ තමයි රහතන් වහන්සේලා කියලා පැහැදිලා හිටියා. ඒ වගේම හන වැහැරි පොරවනවා. නොයෙක් නූල් මිශ්‍ර කළ රෙදි පොරවනවා. මිනියොතපු රෙදි, කසල ගොඩින්ගත් රෙදි, ගස් පොතු වලින් කළ රෙදි පොරවනවා. අඳුන් දිවිසම් පොරවනවා. අඳුන් මුවසම්, කුසතන වලින් කළ වැහැරි පොරවනවා. එළු සමින් කළ වැහැරි පොරවනවා. දරපතුරු වලින් කළ රෙදි, කේස කම්බිලි පොරවනවා. අස්ලෝමයෙන් කළ කම්බිලි පොරවනවා. බකමුහුණු පියාපතින් කළ කම්බිලි පොරවනවා. කෙස් ලොම් උදුරා දමනවා. ඒ වගේම උදුරා දමන වැඩපිළිවෙලේ යෙදී ඉන්නවා. කෙස් ලොම් කපන්නේ උදුරනවා. ආසන ප්‍රතික්ෂේප කරන උඩු බැල්ලෙන් ඉන්නවා කියන සමහර කට්ටිය. ආසන පාවිච්චි කරන්නේ නැහැ. අද සාදු කියයි. උඩු බැල්ලෙන් ඉන්නවා. උක්කුටියෙන් ඉන්නවා. කටු ගහපු ලෑලි මත වාඩිලා ඉන්නවා කියලා අද දැක්කොත් සාදු කියයි. ඒ වගේම කටු ගහපු ලෑලි මත නිදා ගන්නවා කියන උදේ හවස සවස කාලේ දවසට 3 වතාවක් වතුරේ බහැලා කිමුදල ඉන්නවා කියනවා. ඒ කාලේ මිනිස්සු සාදු කිව්වා. අදටත් සාදුවරු ඉන්දියාවේ ඉන්නවා. අදටත් ලක්ෂ ගණන් මේවට පැහැදිච්ච මිනිස්සු ඉන්නවා ඉන්දියාවේ. සමහරට ගිහි ජනතාවට මේක කරගන්න බැරි නම් සීතලේ බහැලා නාන්න බැරි නම් සීතලේ බහැලා නාන කෙනෙක් දැක ගමන් සාදු කියනවා. අනේ කැවෙන්නේ. තමන්ට කටු ලෑල්ලක් උඩ ඉන්න බැරි නම් ඉන්න පුළුවන් කෙනෙක් දැක ගමන් සාදු කියනවා. බලන්න ඉතින් කොච්චර මේ මෝඩද කියලා මේ ලෝකේ. ඔන්න ඔය ආකාරයට ශරීරෙට නොඑක් ආකාරයෙන් දැවෙන, තැවෙන, පීඩා වෙන වැඩපිළිවෙලෙදී ඉන්න පින්වත් මහන්නි තමාව පීඩාවට පත් කරන පිළිවෙතේ සිටින්නා වූ තමාව පෙළන්නා වූ පුද්ගලයා කියලායි මොහුට කියන්නේ. මේ පුද්ගලයා තමයි කාලේ දැන් නිගණ්ඨනාත පුත්තගේ ඉගැන්වීම තුල පින්වත් තිබුණේ දුක් දීලා දුක අවසන් කර ගන්න ඕන කියලා.
ඒ කියන්නේ පංචවග්ගී භික්ෂුන් වහන්සේලාත් බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැරියන් දාලා ගියේ නිසානේ. ඒතර ඒගොල්ලන්ගෙත් ඒ වෙනකොට විශ්වාසය තුනේ මොකද්ද? දුක් දෙදි මේ දුකින් නිදහස් වෙන්න පුළුවන් කියලා. අදටත් බොහෝ මිනිස්සු ඉන්නවා එහෙම. ඒකයි සම්බුදු බවට පෙළා ශාස්ත්‍රුන් වහන්සේ ඉසිපතනට වඩිද්දී බොහෝම ඉන්ද්‍රිය ප්‍රසන්න වෙලා පැහැපත් වෙලා ලස්සන වෙලා ඉද්දී හිතුවා මේ දැන් වැඩක් නැහැ එහෙනම් මේ සිව්පසේ බහුල කරගෙන වැඩක් නැහැ. කොච්චර එතකොට මේ තිබිච්ච අදහස් තුළ ඉන්දියාවේ දැන් මේ සසරි පෙරම් පුරාගෙන ආපු උත්තම බැසගෙන හිටියද? දුෂ්කර ක්‍රියාවේ. ලංකාවේ මිනිස්සුත් මේවා තුළ බැසගෙන ඉන්නවා කියන එක ආහන දෙයක් නෙවෙයි පින්වත්. නමුත් තම තමන් මඩගසාගෙන නැගිටින එක තම තමන්ට අදාළ දෙයක්. මේ වගේ දුෂ්කර ප්‍රතිපදාවන් තුළ හිර වෙලා ශාස්ත්‍රුන් වහන්සේ අතහැරපු බොහෝ අය අද ලංකාවේ ඉන්නවා. ශාස්ත්‍රුන් වහන්සේ වදාළ ධර්මයේ අතහැර බොහෝ අය ලංකාවේ ඉන්නවා. ඉතින් අල්පේච්ඡ ගුණයට පැහැදුනට කමක් නැහැ පින්වත්නි. නමුත් සරණ යන්න එපා උන්නින්ම. Tamanට මේ ධර්මයට තියෙන පහතින් අවස්ථා නැති වෙයි. ධර්මයේ හැල්ලු කරයි. ඔබ ධර්මයට නිඳා කරයි. ඔබ ධර්මයේ ඒක වෙන්නේ ගොඩක් අය ඒකයි ධර්මයේ හානි කරගන්න ගරහලා නිඳා කරලා හානි කරගන්නවා. අර වගේ දුෂ්කර ප්‍රතිපදාවක බැසගෙන මෝඩකමින් යට වෙලා අන්තර ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට ගරහනවා. එතෙන්ට ඔබ එන්න එපා. එතනයි අපිට වරදින තැන. දැන් පෙස්ස මේක හොඳට හඳුන ගන්න දක්ෂ මං එයාගෙන පහදින්නේ නැහැ කිව්වා. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මෙයා මහා යහපතක් කරගෙන නැගිටලා ගියේ කියලා. මොකද ඉන්දියාවේ මේ කාලේ මෙන්න මේ ටික තේරුම් ගන්න බැරුව විශාල පිරිසක් හිටියා. අදට ලංකාවේ තියෙනවා ඉන්දියාවෙත් මේ ක්‍රමේ තියෙනවා. දුෂ්කර ප්‍රතිපදාවට පහදිලා ඒකේ බහ වැටිච්ච පිරිසක් ඉන්නවා. ධර්මයටයි පහදින්න ඕන අපි පින්වත්නි. අපි පහදින්න ඕන කොහොමකටද? ධර්මයට පහදින්න ඕන අපි පින්වත්නි. ආය ඔළුවට ගන්න අපි පැහැදිය යුත්තේ කොහොමකටද? දහමට පහදින්න ඕන අපි. පැහැදිය යුත්තේ දහමටයි. නැවත නැවත සිහි කැඳව ගන්න පැහැදිය යුත්තේ දහමටයි. එක එක්කෙනා පුරුදු කරන දුෂ්කර ප්‍රතිපදාවන් වලට නෙවෙයි පහදින්න ඕන අපි. ඊළඟ දේශනා කරන පින්වත් මහණනි අනුන් පීඩාවට පත් කරන්නා වූ දැන් බලන්න භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙන් ගිය ලිච්ඡවී කුමාරයා මෙයත් පැහැදිලි හිටියේ නේ පින්වත්. බුදුරජාණන් වහන්සේ උපස්ථාන කර කර හිටියේ. සුණක්කත් පැවිදි වෙලා. අන්තිමට භාග්‍යතුන් වහන්සේ ගරහලා සාසනෙත් දාලා ගියා. එච්චරට ඒ සුස්ක ප්‍රතිපදාවේ බැස්සගෙන ශාස්ත්‍රුන් වහන්සේ මේ ඇස් දෙකෙන් දැකලා ඒ ධර්මයේ කන් දෙකෙන් අහලත් අර දුෂ්කර ප්‍රතිපදාවට ඇලිලා කරගත්තු හානිය පින්වත්නි. සුස්කර ප්‍රතිපදාවට ඇල්ලුනොත් ශාසනය අතහැර ගන්නවා. ඒකයි කියන්නේ මේ මෝඩකම කරගත්තොත් ශාසනය අතහරිනවා. ඒ නිසා මේ මෝඩකම කරගන්න එපා. ඔබට ශාසනය අතහැරි. ශාසනය අතහැරි නුවණ පාවිච්චි කරන්න හැමතිස්සෙම. නැවත නැවත ඔබට කියන් තියෙන ධර්මයට පහදින්න ඔබ. ධර්මයේම හොයන්න ඔබ. ශාස්ත්‍රු ශාසනය කුමක්ද හරියට හොයන්න ඔබ. ඒකට පහදින්න. තමන්ගේ හිත සතුටු වෙන දෙයට පහදින්න එපා පින්වත්නි. සතුටු වුණු පමණින්ම ධර්මයේ සතුටු කරගන්න මහන්සි ගන්න. සුස්ක ප්‍රතිපදාවකින් මේ හිත පහදිනවා කියන එක සතුටු වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. පින්වත් මහණනි අනුන්ව පීඩාවට පත් කරන්නා වූ අනුන්ව පීඩාවට පත් කරන වැඩපිළිවෙලේ සිටින්නා වූ පුද්ගලයා කවුද? පින්වත් මහණනි මෙහිලා එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. ඔහු එළුවම් මරණ කෙනෙක්. ඌරම් මරණ කෙනෙක්. කුරුල්ලම් මරණ කෙනෙක්. මුවම් මරණ කෙනෙක්. ඔහු රෞද්‍රයි. මත්ස්‍ය ඝාතනයේ යෙදී සිටිනවා. සොරෙක්. චෝර ඝාතකයෙක්. බන්ධනාගාර ගත වී ඉන්න කෙනෙක්. තවත් යම් කූර ක්‍රමයක්ද ඒවාත් කරනවා. පින්වත් මහණනි අන්‍යයන් පීඩාවට පත් කරන පිළිවෙතේ සිටින්නා වූ අනුන් පෙළන්නා වූ පුද්ගලයා කියලායි මොහුට කියන්නේ. මෙහෙම පිරිසක් ඉන්නවා පින්වත් මේ ලෝකේ. මේ ප්‍රතිපදාවට පහදින පිරිසක් ඉන්නවා. අද සමහර ආගම් තියෙනවා. පුංචි දරුවෝ නොදරුවගේ ඉඳලා පින්වත් මේ
කැත්තින් පිහියෙන් මන්නින් කපල ලේ ගලවලා එතකොට ඒගොල්ලන්ගෙන් ආගමෙන් බැහැර අයගේ අත කකුල් කපලා මරලා කොටලා ඒගොල්ලෝ සතුටු වෙන්නේ. ක්‍රූර පිළිවෙලකින් සතුටු වෙනවා. ඒතර ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලන්ගේ ආගමික නායකයෝ සතුටු කරවන්නේ ක්‍රමීට. ඒගොල්ලන්ගේ දෙවියන් වහන්සේ සතුටු කරවන්නේ ඒ ක්‍රමීට. අද ලංකාවේ ගත්තොත් විශාල වශයෙන් මේ ක්‍රමේ පැතිරලා තියෙනවා. විමුක්තියක් හොයනවා මේ ඔස්සේ. සැපයක් හොයනවා මේ ඔස්සේ. අද තියෙන ආගම්වල වැඩිපුරම පිරිසක් ඉන්නේ මෙන්න මෙතන. එතන මෙවන් දෘෂ්ටියක් තුල බැසගත්තු කෙනා කොහොමද පින්වත්නි සම්මා දිට්ඨියට ගන්නෙ? මේ සසර නම් පුදුම භයානකයි පින්වත්නි. පුදුම භයානකයි. අපි මේ සසර යනකොට මේ කොතන කොටු වෙයිද දන්නේ නැහැ අපි. මේ සසරට වැටෙනකොට කොතන කොටු වෙයිද දන්නේ නැහැ. ධර්මයටම පහදින්න පැය 24න් බණ අහන්න පුළුවන් නම් ආශිර්වාදයක් ඒක පින්වත්නි. ඇයි? එතකොට ඔබ අවුරුදු 10ක් 20ක් 30ක් ඔබ බණ ඇහුවට පස්සේ සීලේ පිළිట్లా. මේ දවස් ටික ඔබට කරන්න පුළුවන් උපරිම දේ යන්නේ ඒක තමයි. පුළුවන් නම් පැය 24න් බණ අහ පිරික්කිය කියා හොඳට සීල් ටික රැගෙන මේක ඉන්න. මේක තමයි වැඩිපුරම වෙන්න ඕන දේ මේ කාලේ. කොරෝනා කාලේ ජය කරන්න පුළුවන් හොඳම ක්‍රමය මේක. මොකද ඔබට එච්චර මේ කාලාවකාශයක් බණ අහන්න ලැබෙන්නේ නැහැ ඊට පස්සේ. ගොඩක් අයට මොකද එහෙම ලැබුණත් ඉන්න බෑ. නමුත් මේ වෙලාවේ බයට හරි ඔබ ගෙදර රැඳිලා ඉන්න. ගොඩක් අය මේ වෙලාවේ රැඳිලා ඉන්නේ බයටනේ. ඒතර කොරෝනා කාලේ ජය ගන්න ක්‍රමය මේක. ඇයි? ධර්මයේ නිතර අහලා පින්වත්නි ඔබට කාලයක් යනකොට මේක ධර්මයයි මේක අධර්මයයි කියලා හොඳට තීරුම් ගැනීමේ හැකියාවක් ඇති කරගන්න. අන්න ඔබ කොරෝනාව ජයගත්තා. මෙන්න මේ දේවල් ටික කරගත්තොත් ඔබ කොරෝනා ජයගත්තු කෙනෙක්. ඇත්තටම. මොකද මේ ව්‍යසන කියන ඒවා ලෝක ස්වභාවයල් පින්වත්නි. ඒ නිසා මේවට අඬා දුරදුර වැළපෙඳලා වැඩක් නැහැ. අපිට කරන්න බලමු උපරිම දේ සද්ධර්ම ශ්‍රීලේ පිළිලා සද්ධර්ම ශ්‍රවණය කරන කයයි අනිත් පැත්තට අපි තනියෙන් හරි පිරිස් සජ්ජායනා කර ලෝකයට සෙත් පතන එකයි. ඉන්හර දෙයක් නැහැ පින්වත්නි. පින්වත් මහණේ තමාව පීඩාවට පත් කරන්නා වූ තමාවට පීඩාවට පත් කරනා වූ පිළිවෙතේ සිටින්නා වූද ඒ වගේම අනුන් පීඩාවට පත් කරන්නා වූ අනුන්ම පීඩාවට පත් කරන පිළිවෙතේ සිටින්නා වූ පුද්ගලයා කවුරුහුද? පින්වත් මහණෙනි, මේලා එක්තරා පුද්ගලයෙක් ඉන්නවා ඔහු ඔටුනු පැලඳු රජෙක් වෙන්න පුළුවනි. කවුද? ඔටුනු පැලඳු රජෙක් වෙන්න පුළුවනි. එසේ නැත්නම් මහාසාර කුලයේ උපන් බමුණෙක් වෙන්න පුළුවනි. ඔහු නුවරට නැගෙනහිරින් උන බලන්න තවත් ක්‍රමයක් ඒ කාලේ තිබිච්ච පින්වත්නි. අලුත් යාගශාලාවක් කරවනවා. ඔන්න ඊට පස්සේ මොකද කරන්නේ? කෙස් රැවුල් බානවා. අඳුන් දිවි සමක් පොරෝ ගන්නවා. ගිතලින් ශරීරය ඉරිපිරීම් පිරිමැදීම් කරනවා. මුවෙකුගේ අඟකින් තමයි කියන පිට හිම කහන්නේ. ඒ කාලේ රජ කෙනෙක් වුණත් අර සුව පහසු ජීවිතය අත්හරිනවා. කියන්නේ තමනුත් පීඩාවට පත් කරගෙන දැන් මේ අනුන් පීඩාවට පත් කරන කට්ටිය. ඊළඟ ඒ විතරනේ රාජ මහේසිකාව පුරෝහිත බමුණා සමග යාගශාලාවට පිවිසෙනවා. දැන් බෝසතාණන් වහන්සේගේ සමහරලාට ගෙදර ඉන්න කාලේ රජ කාලේ රජ ගෙදර ඉන්න කාලේ මේව ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඔහු අමුගොම තැවරු අමුකොළ අතුල දැන් මේ රාජසැප විඳපු කට්ටියම මොකද කරන්නේ? කලින් කල්ට කරන දේවල්. භාන්සියනෝ කියන මව්වැස්සියට සමාන වූ රූප ඇති වසුපැටියෙක් සිටින එළදෙනගේ එක් තනපුඩුවකින් යම් කිරක් පැගිරෙයිද එයින් රජු යැපෙනවා. දෙවෙනි තනපුඩුවෙන් යම් කිරක් වැගිරෙයිද මහේෂිකාව යැපෙනවා. තුන්වෙනි තනපුඩුවෙන් යම් කිරක් වැගිරෙයිද පුරෝහිත බමුණා යැපෙනවා. සිව්වෙනි තනපුඩුවෙන් යම් කිරක් වැගිරෙයිද එයින් ගිනි පුදනවා. ඔන්න ඒ කාලේ කරපුවා. තමනු පීඩාවට පත් වෙනු මහේෂිකාව පුරෝහිත ඒ කට්ටියට බලෙන් මේක කරවන්නේ. එයින් ගිනි පුදනවා. අනිත් තනපුඩු වලින් වහු පැටියට දෙනවා යැපෙනවා. ඊට පස්සේ ඔහු මෙහෙම කියනවා යාගයේ පිනිස මෙපමණ හොඳින් වැඩුණු වෘෂභයෝ නසත්වා අන්න සත්තු වනසනවා.
යාගයේ පිණිස මෙවන තරුණ ගවයෝ නසත්වා. යාගයේ පිණිස මෙපමණ ගව නෑම්බියෝ නසත්වා. යාගයේ පිණිස මෙපමණ බැටළුවෝ නසත්වා. යාගයේ පිණිස මෙපමණ එළුවෝ නසත්වා. යාගයේ පිණිස මෙපමණ වෘක්ෂයෝ සිඳුනු ලබත්වා. යාගයට ඇතිරීම පිණිස මෙපමණ කුසතන කපනු ලබත්වා. එතකොට ඔහුට සිටිනියම් දාසයෝ ඇද්ද. ඇත්ගෝවෝ ඇද්ද. කම්කරුවෝ ඇද්ද. දඩුවමට බයින් තැති අරගෙන මොකද වෙන්නේ කඳුළු යකුණු මුහුණින් යුතුව අර යාගේ ආවතේවකං කරනවා කියන. තමනු පීඩාවට පත්වන්නෝ අනු පීඩාවට පත් කරනවා තමන් පීඩාවට පත් කරන ප්‍රතිපදාවිඳගෙන අනු පීඩාවට පත් කරන ප්‍රතිපදා විමුක්තියක් හොය නොම. ඒ කාලේ බ්‍රාහ්මණයන්ගේ මතය මේක. ඒ කාලේ මිනිස්සු මේ වගේ බැස්සගෙන හිටිය පින්වත්. මේ වගේ ගලවන්න බොහෝම අපහසු වුණා. මේ වගේ බැසගත්තු කෙනාට සත්පුරුෂ දහමක හිත පහදවනෝ කෙනෙක ලේසි නෑ පින්වත්. අද ලංකාවේ එහෙමනේ නිර්මාංශ ප්‍රශ්න කොටු වෙච්ච මිනිස්සුන්ට කවදාවත් මේ ධර්මයේ හිත පිහිටන්නේ නැහැ නේ පින්වත්. ලංකාවේ බුදුරජාණන් වහන්සේ ඉපදුනා කියලා කොටු වෙච්ච මිනිස්සුන්ට මේ ධර්මයේ හිත පිහිටන්නේ නැහැ. ඊට සියල්ල අතහැරපන් කියාගෙන රහත්යි කියාගෙන දැන් ඊට ප්‍රලාප කියාගෙන හොරු ටිකක් ඉන්නවා. ඒ උන්දල කියාගත්තු මතවල බැසගත්තු අයට මේ ධර්මයේ හිත පිහිටන්නේ නැහැ. ධර්මයේ හිත පිහිටන්නේ නැහැ. පින්වත් මේ ධර්මයේ හිත පිහිටන්න නිදහස් මනසක් තියෙන්න ඕන. සත්පුරුෂ මනසක් තියෙන්න ඕන. සත්පුරුෂ ගතිගුණ වලට පහදින කෙනෙක් වෙන්න ඕන. සත්පුරුෂ ගති වලට. සත්පුරුෂ ගති වලට පහද ගුණධර්ම වලට පහදින කෙනාටයි සත්පුරුෂ දහමක හිත පිහිටන්නේ. මව්ට සලකන පියාට සලකන වැඩිහිටියන්ට ගෞරව බුහුමන් දක්වන්න පුළුවන් ඒ සත්පුරුෂ ගති පින්වත්නි. කෙලෙහි ගුණ සිහිවෙන කෙලෙස් දුරු කරවන ලස්සන කල්පනාවන් ඇති කරන්න දක්ෂ සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද කියලා තීරුම් ගන්න පුළුවන් හැකියාව තියෙන සද්ධර්මයේ කුමක්ද අධර්මයේ කුමක්ද කියලා තීරුම් ගන්න පුළුවන් හැකියාව තියෙන ඒ සත්පුරුෂ ගති පින්වත්නි. මේක වැරදි අදහසක් මේක නිවැරදි අදහසක් තීරුම් ගන්න පුළුවන් හැකියාව තියෙන මේක පුද්ගලික මතයක් මේක සම්මා සම්බුදුවරුන්ගේ දහමක් කියලා තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙන අන්නේ වගේ උදාර මනසකටයි උදාර ධර්මයකින් පිහිට පිළිසරණ ගන්න පුළුවන්කම තියෙන. ඒ නිසා ලීසි පාස්වෙන් පින්වත්නි මේ සම්බුදු සසුනක පිළිසරණ ගන්නවා කියන එක ලීසි නෑ පින්වත්නි. උදාර ගති පිහිටලා තියෙන්න ඕන. ඔබට මතකද දැන් සක්දෙවිඳු භාග්‍යතුන් වහන්සේගෙන් ධර්මය අහන්නේ නෝ පළවෙනි දවසෙන් පැහැදිනවා. පැහැදිලා මොකද වෙන්නේ? පැහැදිලා උධර්ම අවබෝධය කරනවා. එතකොට දැන් මේ සක්දෙවිඳු පුරුදු කරපු ගුණ සම්පatti මොනවද? දෙමව්පියන්ට දිවි ඇත්තාක් සලකන සත්පුරුෂ ගුණය. වැඩිහිටියන්ට සලකනවා. ගුරුවරයා පුදනවා. ක්‍රෝධය දුරු කරපු කෙනෙක්. බොහෝ කලක් සසරේ බොරු කියලා නෑ. බොරු කියලා මිනිස්සු දුකටපත් කළා නෑ සත්පුරුෂ ගුණයක්. කේලාම් කියලා මිනිස්සු කොටවල නෑ සත්පුරුෂ ගුණයක්. මසුරු මල දුරු කළ සිතින් ඉන්න හැමතිස්සෙම මේ ගෙදර මසුරු මල දුරු වෙලා නම් තියෙන්නේ මොකද? ඉරිසියා ක්‍රෝධ වෛර නෑ සත්පුරුෂ ගුණයක්. දන් දෙන්න අත් සෝදගෙන ඉන්නවා කියන සත්පුරුෂ ගුණයක්. අන්නේ සත්පුරුෂ ගුණ පුරුදු කරන්න පින්වත්නි. මනුෂ්‍ය වර්ගයාට කරුණා, මෛත්‍රී, මුදිතා, උපේක්ෂා සිතින් ඉන්න අඩු ගානේ. වෛර නැති තරහ නැති සිටි. හැමතිස්සෙම මේ මනුෂ්‍ය වර්ගයාගේ ජීවිතේට අනුකම්පාවක් තියෙනවා නම්, දයාවක් තියෙනවා නම්, සිනහසක් තියෙනවා නම් බුදු ගුණයකට පහදවන්න අටුම ගානේ. ධර්මයේ ස්වාක්ඛාත සම්දිටි ගුණයට පහදවන්න අඩුම ගානේ. ශ්‍රාවක සංඝ රත්නයේ සුපටිපන්න උජුපටිපන්න ගුණයකට පහදවන්න අඩුම ගානේ. ඒ මහා ධර්මස්කන්ධයෙන් සුසදී ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රී දේහයේ වැඩ සිටි රහතන් වහන්සේලගේ ශ්‍රී දේහයේ වැඩ සිටි
ඒ ධාතුන් වහන්සේලා ධර්මස්කන්ධ සිහි කරමින් වන්දනා කරවන්ට. ඒ උතුම් සම්බුද්ධත්වයේ සිහි කළා වජිරාසන භූමිය සිහි කළා බෝරජාණන් වහන්සේ වන්දනා කරවන්ට. හැබැයි ඒව සිහි කළායි වන්දනා කරවන්ට. සම්බුද්ධත්වයේ විශේෂයෙන් සිහි වෙන්න ඕන. ඒව මහා සත්පුරුෂ ගුණ. අන්නේ සත්පුරුෂ ගුණ බොහෝ කලක් වැඩූ කෙනාට මේ ධර්මයෙන් රැකවරණයක් තියෙනවා. ධර්මයෙන් පිහිට තියෙනවා. සත්පුරුෂ ගුණේ වඩපු කෙනාට සත්පුරුෂ ධර්මයෙන් රැකවරණ තියෙනවා. සත්පුරුෂ දාන දෙන්න. නින්දා නැතුව අපහාස නැතුව අවලාද නැතුව සකස් කරලා හොයා බලා කාටද මන් දන් දිය යුත්තේ කියලා හොයලා බලලා දන් දෙන්න. ඒව මහා සත්පුරුෂ ගුණ. ඔහේ දෙන්නම් වාලා දෙන්න එපා. මෙන්න මේ සත්පුරුෂ ගුණයට මේ පින්වත්නි මේ ලෝකේ ඕනම දෙයක් එක්ක එකතු වෙන්නේ ඒ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. අසත්පුරුෂයාට එකතු වෙන්නේ අසත්පුරුෂයා. ඒ දෙක සම්බන්ධ වෙනවා පින්වත්නි. සත්පුරුෂයාට එකතු වෙන්නේ සත්පුරුෂයා. ඒ දෙක සම්බන්ධයි. පෑහිලා යනවා. කුණුගොඩ එකතු වෙලා යනවා බොහොම ලස්සනට. ජරාවට ජරාව එකතු වෙලා යනවා බොහොම ලස්සනට. සත්පුරුෂ ගුණ වැඩූ කෙනාට සත්පුරුෂ දහමක් බොහොම ලස්සනට ගැලපිලා යනවා. බොහොම ලස්සනට ගැලපිලා යනවා. ඒත් බලන්න පුද්ගලයා 3 දෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කළා. දැන් මේ පුද්ගල ස්වභාවයන් දැන් අද ගත්තොත් ඔබට හිතේ මේක එච්චර මහ ලොකු වැදගත් කාරණාවක්ද කියලා. ඔබම කල්පනා කරලා බලන්න. ඔබේ ජීවිතවල ඔබ වැඩිපුර පැහැදිලා ඉන්නේ ඇත්තටම ධර්මයටද? එහෙම නැත්නම් පුද්ගලිකව එකිනෙකනාගේ විවිධ නිකන් සාමාන්‍ය පුංචි ගුණ සම්පatti වලටද? මහා ලොකු දේවලුත් නෙමෙයි පින්වත්නි. අපි ගොඩාක් අය ඉරිසියාව නැති බවට පහදින දක්ෂ නැහැ. කඩමාළු ඇඳගෙන ඉන්නවනම් ඒකට පහදිනවා. එහෙමයි තියෙන්නේ. ඉරිසියා නැති, ක්‍රෝධ නැති, වෛර නැති බවට පහදින්නේ. කරුණාව, මෛත්‍රී, මුදිතා, උපේක්ෂා හඳුන ගන්නත් බෑ ඒවට පහදින්නේ නැහැ. සැබෑ ශ්‍රද්ධාව මොකක්ද කියලා හඳුනන්නේ නැහැ, පහදින්නේ නැහැ. ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න දක්ෂත් නැහැ, පහදින්නේ නැහැ. ඇත්තටම ඔබේ ශ්‍රද්ධාව ගැන ඒතර ඔබටම ප්‍රශ්න කරන්න පුළුවන් මට තියෙන ශ්‍රද්ධාව හරිද කියලා. මගේ ඇත්තටම ප්‍රඥාව හරිද කියලා. මොකද ඒකට හේතුව ඔබ පහදින දේවල් බැලුවට පස්සේ ඔබේ ශ්‍රද්ධාව ගැන අපට සැකයක් තියෙනවා. ඔබේ ප්‍රඥාව ගැන අපට සැකයක් ඇති වෙනවා. උඩාක් අය පහදින්නේ අන්න ඒ වගේ ලාමක අල්ප මාත්‍ර දේවල් වලට. ඒ නිසා පින්වත්නි ඔබ පහදින්න දක්ෂ වෙන්න ඕන කොමකටද? ධර්මයට. ඒකයි ඔබට ජීවිත කාලෙම පුළුවන් තරම් මරණ මංචකයේ දක්වා බණ අහලා මේ ධර්මයේ සිහි කරන්න කියලා කියන්නේ ඒකයි. ධර්මයේ කියන්නේ මේකයි, ධර්මයේ කියන්නේ මේකයි. ප්‍රතිපදාව කියන්නේ මේකයි, ගුණයක් කියන්නේ මේකයි. මේ බුද්ධ ශාසනය පිළිසරණ ලැබෙන්නේ මේ ක්‍රමයටයි. බලන්න පින්වත්නි අතන මේ ප්‍රතිපදා තුනම මේ ප්‍රතිපදා තුනට තමයි දඹදිව තලයේ ශාස්ත්‍රුන් වහන්සේ පහළ වෙනකම් මනුෂ්‍යයන් දෙවියන් පැහැදිලා හිටියේ. මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච සමහර අය පවා පින්වත්නි නිගණ්ඨ නාථ පුත්තගේට පැහැදිච්ච අය හිටියා. බුද්ධ ශාසනය පැවිදිලා ඉඳලා කාලෙකින් සිවුරු ගියා ඒවට පැහැදිලා. එච්චර අමාරු නෑ ඒවා ඒ පැහැදිච්ච ගලව ගන්න. එච්චර මේ නිර්වස්ත්‍ර බවට පැහැදිලා හිටියා. ගුණයක් කියලා, මහා ගුණයක් කියලා. බිමට වැටිච්ච කකා බිවි හිටියේ නම් මහා ගුණයක් කියලා පැහැදිලා හිටියා. දුෂ්කර ප්‍රතිපදාවට එච්චර හිත කිඳා බැසගෙන තිබුණා. ඔච්චර කිඳා බැසගත්තද කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ පිටිපස්සේ ඉන්නෝ සම්බුද්ධත්වය හඳුනන්නේ. සම්බුද්ධත්වය හඳුනන්නේ. එච්චර අපිව විනාශ කරනවා අපේ මෝඩකම් වලින්. බලන්න දැන් මේ මෝඩකමින් තමයි වෙනස් ඉන්න කෙනෙක්ද බලන්න.
නිසා මේ මෝඩකම කරගන්න එපා. වෙනසෙනවා. මේ ප්‍රතිපදා ඒ නිසා තුන හොඳට තේරුම් ගන්න පිටවත්. ආය ආය කල්පනා කරන්න. ඔබ පැහැදිලා ඉන්නේ මෙන්න මේ ප්‍රතිපදාවලට ධර්මයටද කියලා බලන්න. ඒ නිසා අපිට හෙට දවසේ පුළුවන් පින්වත්නි සම්මා සම්බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ දේශනා කරන ඒ සුන්දර විස්මිත ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් නිදහස් කරවන සසර බැමි ගලවල දාන උදාර ප්‍රතිපදාවක් ගැන ධර්මයක් ගැන හිත පහදව ගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රතිපදාවට තමයි පින්වත් ඔබ පහදින්න ඕන. මේ ප්‍රතිපදාවට ඔබ පහදින්න ඕන. ඒ නිසා මේ එන තමන්ගේ ජීවිතේ මේ වගේ මුලා වෙලා අවිද්‍යාන්ධකාරී ගැලී මේ වගේ මෝඩ ප්‍රතිපදාවන් වලට පැහැරිලා සද්ධර්මයේ ශාස්ත්‍රුන් වහන්සේ අතහැර ගන්න කෙනෙක් බවට පත් වෙන්න එපා. මේ උදාර ගුණ සමුදායට පැහැදිලා මේ සද්ධර්මයේ හිමිකරුවෙක් වෙන්න. ඒ දුර්ලභ භාග්‍ය උදා කරගන්නට ඔබ සියලු දෙනාට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින සම්බුදු සිත කස්සෙරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ සුමුදු නිවස මැඩිල්ල පාර ගිනිගත්තේ යන ලිපිනේ පදිංචි ගමගේ චන්ද්‍රදාස සහ ඇල්ගේවත්ත ස්ටෙලා යන දෙපළ විසින් දෙසැම්බර් මාසට ඒ පින්වත් දෙපළකේදී තිබුණු උපන්දිනය නිමිති කරගෙන ඒ පින්වත් දෙපළට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් තමයි අද දවස් මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. ඉතින් මේ රැස්වුණු දාර්පින ගටිකාර බ්‍රහ්මරාජයා, සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, සත්පුරුෂ ලෝකපාලක දෙවිවරු, සම්බුදු සසුන ගැන පහන් සිත් උපදවාගෙන සිටින ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු සත්පුරුෂ දෙවිවරු, සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්, ජනවසම් දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය අපගේ ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සලසා දෙත්වා. මේ සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝ උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ දහම්මග විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙනී සුබෝධි ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට, ඒ වගේම උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සඳහන් කළ තිනු ගිනිගත්තේන බදුපොළ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිපති කළුන්දේවේ කේමානන්ද නායක ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. පිරිවෙනේ සාමණේර ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. රංජුරාව මිත්තාරාම විහාරස්ථානයේ පිටවල සුගත වංශනායක ස්වාමීපාදයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද සැලසේවා. බොහෝ කලක් ශාසනික සේවය කරගෙන යන්නට සියලු දෙවියෝ උපකාර කරත්වා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය අපවත් වදාළ ගිනිගත්තේන බදුපොළ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිපති අපවත් වදාළ ශාස්ත්‍රපති පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂක බුලත්ගම උපනන්ද හිමිපාණන් වහන්සේට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා. සාම විනිසුරු හා දේශකීර්ති ගමගේ චන්ද්‍රදාස මහත්මයා නමින් මිය පරලොවගේ මෑණියන්ට, පියාණන්ට, සහෝදර සහෝදරියන්ට, ඒ වගේම අල්ගේවත්ත ස්ටෙලා යන නමින් මිය පරලොවගේ මෑණියන්ට, පියාණන්ට, රිකිල්ල ගස් කඩ වෙළඳ ව්‍යාපාරික මිය පරලොවගේ ඩී.එම්. කරුණාරත්න මුදලාලීට, ගිනිගත්තේන සමන් සිරිගම පදිංචිව සිට මියගිය සී.කේ. බිම්බිරිගොඩ මහත්මාට, ගිනිගත්තේනේ
පඹහේන පදිංචිව සිට මිය පරලෝකිය අල්ගෙවත්තගේ සොමිනෝනා ආදරණීය නැන්දාට, ඒ ප්‍රේමදාස මාමාට, ඒ වගේම විජය විමලරත්න ඩෙන්සිල් කොබ්බෑකටුව, උදය කුමාර ලියනාරච්චි ඇතුළු මිය පරලෝකයේ සියලුම රණවිරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සැපයෙන් සැපයටපත් වේවා. වහවහා සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින ඒ දෙසැම්බර් මාසයට උපන්දිනයේ යෙදුණු සුමුදු නිවස මැඩිල්ල පාර ගිනිගත් යන ලිපිනේ පදිංචි ගමගේ චන්ද්‍රදාස සහ ඇල්ගෙවත් ස්ටලා යන පින්වත් දෙපළට මේ පින් අනුමෝදන් වේවා. නුවරඑළිය රෝහලේ අතුරු වෛද්‍ය සේවයේ නියුතු මහේෂ් ඉන්දික් ගමගේ පින්වත් මහත්මයාට සහ හෙද නිලධාරිණී GMP MK කරුණාරත්න මහත්මියට, අබිරු සෙනිල ගමගේ මහත්මයාට, තනුජී ඉසුරුමා ගමගේ මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. කරගෙන යන හැකී ආරක්ෂා කටයුතු සඵල වේවා. ඒ වගේම ගිනිගත් වෙන වෙළඳ ව්‍යාපාරික විල්බර්ට් ආනන්ද, හර්ෂණී නිමාෂා ගමගේ, ඉසිත් ලිත්මුක සහ පිනිදී සඳූපමා යන දෙදෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ගිනිගත් හේන විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ගිනිගත් හේන ෆ්ලොරන්ස් ජනපදයේ ගමේ හිතවත් අහිතවත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. කරන කියන රැකී ආරක්ෂා කටයුතු සඵල වේවා. වෙළඳ ව්‍යාපාර කටයුතු සඵල වේවා. දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස්වුණු උදාර පින ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම, අපගේ පින්බර දෙමව්පියන්ට, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.